තමන්ගේ අඹු දරුවන්ට සලකනවන ඒකත් මංගල කාරණය. එතකොට බලන්න දැන් මේ දෙවිවරු ඇවිල්ලා දෙවි කෙනෙක් නෙමේ බුදුරජාණන් වහන්සේගෙන් මේ කාරණය අහලා අපිට මතු කරලා දුන්නේ. ඔබ අහලා ඇති මංගල කාරණේ මේ මංගල සූත්‍රයේ දේශනා කරන්න හේතු වෙච්ච කාරණේදී අවුරුදු 12ක් මිනිස්සු වාද කරගන්නවා, රණ්ඩු වෙනවා, වාද විවාද යනවා, මොනවද මංගල කරුණු කියලා. හැබැයි මේ මනුස්ස ලෝකේ තියෙන ප්‍රශ්නයක් යහපත කියන්නේ මොකද්ද? කොහොමද මේ යහපත් දේවල් සිද්ධ වෙන්නේ? එතකොට බලන්න අපිට පේනවා බොහෝ බුද්ධ දේශනා මේ මංගල සූත්‍ර විතරක් නෙමෙයි. බොහෝ දේශනාවල් මනුස්ස ලෝකෙ මිනිස්සුන්ට වැදගත්. මේ මිනිස්යන්ගේ යහපත පිණිස උපකාර වෙන බොහෝ දේශනාවල් දෙවිවරු නිසා ලෝකයට මතු වුණා. දෙවිවරු බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහන ප්‍රශ්නත් එක්ක බුදුරජාණන් වහන්සේ ඒ කාරණා විස්තර කරමින් දහම් දෙසනවා. එනිසා මේ මංගල සූත්‍රයේ සඳහන් වෙන මේ කාරණා ගත්තහම මනුස්ස ලෝකේ ඔබට අපිට ඉතාම වැදගත් කාරණ. පුත්තදාරස්ස සංඝහෝ තමන්ගේ දරුවන්ට අමු දරුවන්ට බිරිඳට දරුවන්ට යම් කිසි කෙනෙක් බොහොම සද්ධාවෙන් ගෞරවයෙන් ඒ අයට සලකනවන. එතකොට ඒකත් මංගල කාරණය. පිංගතුනි දවසක් සක්‍ර දෙවියෝ මාතලී කියන රතාචාර්යවරයාට කියන මාතලී අපි නන්දන වනයේට ආයුතුයි මගේ රතේ සූදානම් කරන්න කියෝ. මාතලී රතේ සූදානම් කරලා බලාගෙන ඉන්නවා. සක්‍ර දෙවියෝ තාම එන පාටක් නැහැ. ටිකක් පරක්කුයි වගේ. මාතලී ගිහිල්ලා බලනවා මොකද මේ සක්‍ර දෙවියෝ පරක්කු කියලා. බලනකොට සක්‍ර දෙවියෝ මනුස්ස ලෝකේ දිහාවට හැරිලා මනුස්ස ලෝකයට වන්දනා කරනවා. ඒ වෙලාවේ මාතලී කල්පනා කරනවා සක්‍ර දෙවියෝ කියන්නේ දෙදෙව්ලොවට අධිපති. චාතු මහරජික තාවතිස්ස කියන මේ දෙදෙව්ලොවට අධිපති සක්‍ර දෙවියා කාටද මේ මනුස්ස ලෝකේ හැරිලා වන්දනා කරන්නේ? සක්‍ර දෙවියන්ගේ වන්දනා ලබන්න තරම් කවුද මේ මනුලොව ඉන්නේ? ඒ වෙලේ මාතලී අහනවා සක් දෙවිඳුනි මේ සතරවරන් දෙවියන් පවා ඔබට බොහෝම ගරු සත්කාර කරනවා. තව්තිසා දෙවියන් චාතු මහරජික දෙවියන් ඔබට ගරු කරනවා. ඔබ වගේ දෙදෙව්ලොවට අධිපති මහා පින් ඇති දේවතාවෙක් මනුලොව කාටද ඔය හැරිලා වන්දනා කරේ? අන්නේ වෙලාවේ සක්‍ර දෙවියෝ පළවෙනි ගාථාවෙන් කියනවා මනුස්ස ලෝකයේ සීල සමාධි ප්‍රඥා වඩන බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මගේ ගමන් කරන භික්ෂු භික්ෂුණී පැවිදි ශ්‍රාවකයන් අරමුණු කරගෙන මං වන්දනා කරනවා කියනවා. ගිහි ජීවිත අතහැරලා පැවිදි භාවයට පත්වෙලා සීල සමාධි ප්‍රඥා වඩාගෙන නිවන් මඟ ගමන් කරන බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයන්ට මගේ පළවෙනි වන්දනාවයි කියව. දෙවනි ගාථාවෙන් කියන්නේ යේ ගහට්ටා පුඤ්ඤ කරා සීලවන්ත උපාසකා ධම්මේන ධාරං පෝසින්ති තන් නමස්සාමි මාතලී. මාතලී මම ඊළඟට මනුලෝ වන්දනා කරන්නේ යේ ගහට්ටා පුඤ්ඤ කරා. ගහට්ටා කියන්නේ ගිහි ජීවිත ගත කරන පින්දහම් කරමින් ජීවත් වෙන සීලවන්ත උපාසකා සිල්වත් උපාසකයෝ ඉන්නවා. සීලවන්ත ජීවිත ගත කරන සිල්වත් උපාසක උපාසිකාවන් ඉන්නවා. ධම්මේන ධාරං පෝසෙන්ති අය ධාර්මිකව තමන්ගේ අමුදරුව පෝෂණය කරගන්න ධාර්මිකව ජීවත් වෙනවා. හොර මැර වංචා කපටිකන් නැතුව ධර්මානුකූල ජීවිත ගත කරනවා. ඒ ධාර්මික උපයා සපයා ගන්න දෙයි තමන්ගේ අමුදරුව පෝෂණය කරගන්නවා. තන් නමස්සාමි මාතලී. මාතලී ඒ අයට මන් දෙවනුව වන්දනා කරනවා කිය මනුලෝ. එතකොට බලන්න මේ සක්‍ර දෙවියන්ගෙන් පවා වැඳුන් ලබන කෙනෙක් බවට මනුලොව ඉන්න ඔබට පත්වෙන්න පුළුවන්. ඒ සක්‍ර දෙවියෝ වන්දනා කරේ ගිහි ජීවිත ගත කරන සිල්වත් ජීවිත ගත කරන. ඔබේ සීලේ තමයි පංච සීලේ නිත්‍ය සීලේ. පොයට උපෝසතේ රකින්න බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකය. එතකොට ඔබ නිත්‍ය සීලේ තුල පංච සීලේ සමාදන් වෙන කෙනා අමුදරුවන්ට සලකනවා ගැන සමහරු හිතන අපි කන්න ටික දෙනවා. මම ඒ අයගේ නඩත්තු ටික ගෙවනවා. එච්චරයි. ඒක සැලකීමක් නෙමෙයි. ඒ නිසා ඔබ ගිහි ජීවිතයක් ගත කරන ස්වාමියෙක් නම් ඔබ ඔබේ බිරිඳ ඉක්මවා යන්නේ නැත්නම් ඔබ අනාචාරයේ දින සල්ලාල ජීවිත ගත කරන්නේ නැති හොඳ ගුණ යහපත් ස්වාමියෙක් නම් අන්න ඔබ බිරිඳට සලකන කෙනෙක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ ස්වාමියෙකුගේ යුතුයකම් පෙන්නනවා. ඒ බිරිඳට ගරු කිරීම ඊළඟට ගෙදර කටයුතුවලදී මුල් තැන ලබාදීම. මොකද ස්වාමියා නෙමේ ගෙදර යන්න පිහන්න ගෙදර පරිපාලනයේ දරුවන්ගේ කටයුතු ඒ ගෙදර කරන කටයුතු දවස තිස්සේ මේවා සැලසුම් කරන්නේ ඉතුරු කරගන්නේ දරුවන් ගැන හොයලා බලන්නේ උයන්න පිහන්නේ සියල්ල බිරිඳ.
ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වයි ගෙදර කටයුතුවලදී බිරිඳට මුල් තැන දීම. ඊළඟට ඥාති යාළුවෝ නෑදෑයෝ පිරිස ඉදිරියේ අවමන් නොකළ යුතුයි කියන ස්වාමියෙක් තමන්ගේ බිරිඳට. අපි දකිනවා සමහර ලාවට සමාජයේ පිරිස් මැද පාරවල් වල පවා සමහරලාවට අපි දැකලා තියෙනවා පාරවල් වල යනකොට දරුවෝ වඩාගෙන යන සමහර අනේ අතින් එල්ලගෙන සමහර දරුවෝ වඩාගෙන අත් දෙකේ එල්ලගෙන සමහර අයට පාරවල් වලම සමහර මිනිස්සු පාරෙම අල්ලගෙන ගහනවා තමන්ගේ බිරිඳට. එතකොට මේ වගේ දේවල් දර්ශන අපි පාරවල් වල සමහරලාවට දකිනවා. ඒ ගුටි කාගෙන අර දරුවෝ ටික තුරුල් කරගෙන අඬ ඉතින් යනවා. එතකොට එක්කෝ බේබදු ජීවිත නිසා සමහරු බීලා එනකොට දරුවෝ එක්ක ඇඳන් අස්සේ හැංගිලා එක්ක දොරවල් අස්සේ බිරිඳ රෑ වෙනකොට පුදුම බයෙන් ජීවත් වෙන්නේ මේ බේබද්ද අද ඇවිල්ලා මොන තරම්ද එක්ක දරුවන්ට ගහනවා එක්ක බිරිඳට ගහනවා. එතකොට මේ වගේ ස්වාමියෙක් ලැබෙනවා කියන්නේ ඒව සංසාර අකුසල්. සමහරලාට පෙර අකුසල කර්ම නිසා වෛරක්කාරයෝ ලැබෙනවා ස්වාමිවරු හැටියට. බිරිඳෑවරු හැටියටත් ලැබෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බිරින්දෑවරුත් පෙන්නනවා වදක භාර්යා, චෝරි භාර්යා, ආර්යා භාර්යා. ඒ සංසාර අකුසලයට ලැබෙන අය වදක භාර්ය සමහර ස්වාමියාට පුදුම විදිහ වද දෙන්නේ. ඒ ස්වාමියා හම්බ කරගන්න ධනය විනාශ කරනවා. ස්වාමියාට නොයෙක් විදිහේ කායික මානසික චිත්ත පීඩාවන් නැති කරනවා. ඊළඟට සමහරලාවට වෙනත් පරපුරුෂයන් එක්ක ඇතිවෙන සම්බන්ධතා මත තමන්ගේ ස්වාමියාට වසවිස දීලා වෙන මිනිස්සු එක පැනලා යන අය ඉන්නවා. එතකොට එවැනි භාර්යාවක් ලැබුණොත් වදක භාර්යාවක් කියන. ඊළඟට චෝරි භාර්යාව, හොර භාර්යාව. ඒ කියන්නේ හම්බ කරගන්න ධනෙ හොරකම් කරන. ස්වාමියා දුක් විඳලා හම්බ කරගන්න ධනෙ හොරකම් කරලා කිසිම වැඩකට නැති සමාජයට රූපලාවන්‍ය වලට හම්බ කරගන්න ධනෙම ඉවරයි. ස්වාමියා දුක් විඳලා හම්බ කරගන්න සියල්ලම නොයේ කාලේපන වලට හැඩ වැඩ වෙන්න ඇඳුම් වලට සියල්ල නාස්ති කරලා විනාශ කරනවා. ස්වාමියාගේ ධනෙ හොරකම් කරනවා. එවැනි භාර්යාවක් ලැබුණොත් චෝරි භාර්යාව, හොර භාර්යාව හෙරක් හැටියට පෙන්නනවා. ඊළඟට ආර්යා භාර්යාව ළමා තැනී සමහර ඉන්නවා කිසිම දෙයක් කරන්නේ. එක්කෝ ස්වාමියාට අඩුගානේ උයන්න පිහන්න දන්නේ ගෙදර වැඩක් කරන්නේ නෑ. බොහෝම නිකන් ළමා තැනී වගේ ආර්යා වගේ ඉන්නවා. බිරිඳක් හැටියට කළ යුතු කිසිම යුතුයකමක් ඉෂ්ට කරන්න හැකියාවක් නෑ. එතකොට මෙන්න මේ විදිහේ බිරිඳක් ලැබුණොත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි ඒ බිරිඳත් අකුසල් රැස් කරන මෙන්න මේ කියපු භාර්යාව 3 දෙනාම අපායගාමී 3 දෙනෙක් මරණින් මත්තේ අපායට යන්නේ. ස්වාමියාට හිංසා පීඩා කරලා ද්වේෂයෙන් වෛරයෙන් කටයුතු කරලා මරණින් මත්තේ අපායගාමී වෙන බිරිඳෑවරු හැටියට පෙන්නනවා. ඊළඟට ඒ අතර බුදුරජාණන් වහන්සේ බිරිඳෑවරු තුල පෙන්නනවා මාතෘ භාර්යාව. සමහර භාර්යාව ඉන්නවා අම්මා කෙනෙක් වගේ. තමන්ගේ ස්වාමියාට සලකන්නේ අම්මා කෙනෙක් දරුවෙකුට සලකනවා වගේ. අර මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා කියන ගුණවලින් යුක්තව බොහෝම ගෞරවයෙන් දරුවෙක් රැක බලා ගන්නවා වගේ ස්වාමියාට බොහොම ආදරෙන් සලකනවා. ඊළඟට භගිනි භාර්යා. භගිනි කියන්නේ සහෝදරියක් වගේ, නැගණියක් වගේ. බොහෝම තමන්ගේ ස්වාමියාට ගරු සත්කාර ඇතුව ගෞරවයෙන් සාමාන්‍යයෙන් අයියා කෙනෙක් ඉදිරියේ නංගි කෙනෙක් හැසිරෙන්නේ කොහොමද? බොහොම ගරු කරනවා, ලැජ්ජා බයට හැසිරෙනවා. අන්න ඒ වගේ තමන්ගේ ස්වාමියා ඉදිරියේ බොහොම ගරු සත්කාර ඇතුව කටයුතු කරනවා. ඊළඟට සඛී භාර්යා කියන සඛී කියන්නේ යාළුවෙක් වගේ, ඉහෙලියෙක් වගේ. එතකොට ඒ අතර දැන් දරුණු ස්වාමියෙක් ලැබුණාම ඒ අතර සමහර භාර්යාව වෙන කොච්චර මිනිසයාගෙන් ගුටි කකා වුණත් ඒත් ඒ මිනිසයා මත්තේම දුක් විඳගෙන ඉන්න අය ඉන්නවා. දාසි භාර්යාව ගුටි කකා හරි අර මිනිසයාට කෑම ටික හදලා දෙනවා. කොච්චර සමහරලාට ගහලා අත කඩලා ඒත් ඒ අත එල්ලගෙන හරි ඒ ස්වාමියාගේ කුරෙදි ටික හොදනවා. ස්වාමියාට සියලු ඒ කටයුතු ටික කරනවා. අඩු ගානේ මිනිසයා නොයෙක් දුකකට පත් වුණොත් තමන් දුක් විඳ හිඟමනේ ගිහිල්ලා හරි ඒ ස්වාමියාව රැක බලා ගන්න. එතකොට මේ වගේ භාර්යාව ඉන්නවා. පහුගිය දවසක් අම්ම කෙනෙක් මට කතා කරා. මම ධර්ම දේශනාවකට වඩිනකොට මගේ බක්කුල මහා සෑයට ආධාරයක් දෙන්න. බොහොම සංවේදී සිදුවීමක්. මේ අම්මා මට කතා කරලා මට කිව්වනේ හාමුදුරනේ ඔබ වහන්සේගේ මේ චෛත්‍යයක් හදනවා මෙහිමයි කියලා. මං ඇහුවා මේ බණකට ඔබ වහන්සේමද මේ කතා කරන්නේ? මං කිව්වා ඔව් අම්මා කියලා. ඔබ වහන්සේට ආධාරයක් දෙන්නේ කොහොමද ඇහුවා. ඉතින් මං කිව්වා අම්මා බැංකුවට දාන්න පුළුවන් මෙහිමයි කියලා. ඊට පස්සේ එහෙමම තිබ්බා.
ආයි ටික වෙලාවකින් ආයි ගත්තා. අරගෙන කිව්වා හාමුදුරනේ අර කියපු අංකේ නම් දෙන්නකෝ කිව්වා. ඊට පස්සේ මම ලියා ගන්න අම්මා කියලා දුන්නා. දුන්නාට පස්සේ බැංකුවට දැම්මොත් හරිද කියලා ඇහුවා. මට තේරුණා බැංකුව ගැන දැනුමක් නැති අම්මා කෙනෙක්. ඊට පස්සේ මං කිව්වා අම්මා ගිහිල්ලා බැංකුවේ කෙනෙකුට කියන්න අම්මා මෙහෙම ආධාරයක් දෙන්න මෙන්න මේ අංකෙට කියලා කවුරු හරි ඒක කරලා දෙයි අම්මට කියලා. ඊට පස්සේ ආයි පැයකින් විතර ආයි පාරක් මට කතා කළා කියා හාමුදුරනේ මම බැංකුවට ආවා මේ කොළ වගේක් තියෙනවා පුරවන්න මට මේක තේරෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ මං කිව්වා අම්මවි දන්න කෙනෙකුට කියන්න. එතකොට අම්මට උදව් කරයි කියලා. ඊට පස්සේ ආයි ටික වෙලාවකින් මට ගත්තා අරගෙන හාමුදුරනේ මං ආධාරයක් දැම්ම මට පුළුවන් හැටියට ඔබ වහන්සේට ලැබුණද දන්නේ නැහැ කිව්වා. ඉතින් මටත් හිතුණා මේ අම්මා සැරින් සැරේ කතා කරනකොට මේ මටත් කරදරයක් කියලා හිතුණා. ඊට පස්සේ මං ඒත් ඇහුවා අම්මා කීයක්ද දැම්මේ කියලා මං බලන්නම් කිව්වා. පැටුණද දන්නේ නැහැ කියලා අහපු නිසා මං කිව්වා අම්මා මං බලන්නම් අම්මා කීයක්ද ආධාර කරේ කියලා. රුපියල් 50ක් හාමුදුරනේ කිව්වා. රුපියල් 50ක් ආධාර කරා කියපු ගමන් මං දැනගත්තා බොහොම අසරණ අම්මා කෙනෙක්. ඊට පස්සේ මං ඇහුවා අම්මා ඇත්ත කියන්න අම්මා මොකද කරන්නේ? අම්මා කොහෙද ඉන්නේ කියලා. ටික වෙලාවක් සද්ද නැතුව ඉඳලා මේ අම්මා කියවනේ හාමුදුරනේ මං පාරක හිඟා කනවා කිව්වා. මං පාරක ඉන්නේ බස් ස්ටෑන්ඩ් එකක වාඩිලා හිඟා කන අම්මා කෙනෙක්. එතන සුයිප් විකුණන තැනක මේ දාලා තියෙනවා කියලා බන සමහරට මේ ධර්ම දේශනාවත් ඒ අම්මා අහගෙන ඇති. ඒ අම්මා කියනවා මේ සුයිප් විකුණන තැනක එතන බන දාලා තියෙනවා මං අන්න එතකොට තමයි ඔබ වහන්සේගේ බණක් අහලා මේ අංකේ ලියාගත්තේ කිව්වා. ඒ අංකේ ලියාගෙන තමයි පහුවදා මට කතා කරේ. ඊට පස්සේ මං විස්තර අහනකොට කිව්වා හාමුදුරනේ දරුවෝ 3 දෙනෙක් ඉන්නවා උන් අවුරුදු ගානකින් දැකලා නැtei කිව්වා. උන් කවදාවත් අපි ගැන බලන්නේ නැහැ කිව්වා. හැබැයි ඉතින් දරුවන්ටත් මෛත්‍රී කරන්නේ කොහේ හරි කමක් නැහැ. මහත්ය ඔත්පල වෙලා ඉන්නේ කිව්වා අංශභාගයට ඇවිල්ලා. කවුරුත් නැහැ කිව්වා සලකන්න. ජීවත් වෙන්න අතක් නැහැ. එතකොට මේ ස්වාමියාට බෙහෙත් කරන්න ඕන නිසා පාරට ඇවිල්ලා හිඟා කනවා. එතකොට ඒ විදිහට දවසේම බස් ස්ටෑන්ඩ් එකට වෙලා මිනිස්සුන්ට අතපාලා අර ලැබෙන දෙයින් තමයි මොනවා හරි අරගෙන ගිහිල්ලා තමන්ගේ ස්වාමියාටත් කෑම ටිකක් දීලා බෙහෙත් ටික කරලා ඒ ස්වාමියාව රැක බලා ගන්න. එතකොට මේ වගේ හැබැයි අම්මා මම ඇහුවා ඉතින් අම්මගේ නම්බරේ දෙන්න මං උදව් කරන්න අම්මා කොහෙද ඉන්නේ මට විස්තර ටික කියන්න කියලා. එතකොට ඒ අම්මා කියනවා අනේ හාමුදුරනේ මම පිනක් කරගන්නයි කියලා මට පුළුවන් හැටියට ඔබ වහන්සේට ආධාරයක් දුන්නේ. හැබැයි ඔබ වහන්සේගෙන් මං ආපහු ආධාරයක් ගත්තොත් ඔබ වහන්සේ උදව් කරනවා කියලා මං අහලා තියෙනවා. එතකොට මගේ පින මට නැති වෙනවා කිව්වා. එහෙම කියලා තිබ්බා. එතකොට අපිට පේනවා සමහර අය කියන්නේ අවංකවමයි ඒ Tamanට පුළුවන් හැටියට උදව් කරේ ආය අහපව උදව්වක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. ඒ නිසා මොන කරදර තිබුණත් Tamanගේ ස්වාමියා දාලා යන්නේ නැහැ. කවුරු නැති වුණත් ඒ ස්වාමියා සමාජයට ඔත්පල වෙලා දුකටපත් වෙලා එකතැන මල මුත්‍ර කරගෙන දුක් විඳිනවා. ඒත් මේ මගේ ස්වාමියාට මට එක වේලක් හරි මේ මිනිස්සේ හම්බ කරලා කන්න දුන්නනේ කියන ඒ හැඟීමෙන් ඒ ස්වාමියාට බොහොම ආදරෙන් ගෞරවයෙන් සලකනවා. එවැනි බිරිඳක් දාසි භාර්යාවක් බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි දාසිය වගේ භාර්යාවෝ ඉන්නවා. ඊළඟට මාතෘ භාර්යාව භගිනි භාර්යාව සඛී භාර්යාව කියන මේ භාර්යාවරු 4 දෙනාම දෙව්ලොව උපදිනවා කිව්වා. ඒ ස්වාමියාට ඒ විදිහට ගරු සත්කාර කරගෙන කරුණා මෛත්‍රිය වඩාගෙන ඉන්න මේ භාර්යාවරු මරණින් මත්තේ දෙව්ලොව යනවා. එතකොට අපිට පේනවා බිරිඳක් හැටියට ඔබ යුතුයකම් ඉෂ්ට කරන්න දක්ෂ නම් ඔබට ඒක සුගතිගාමී වෙන මාර්ගයක්. ඊළඟට ස්වාමියෙක් තමන්ගේ බිරිඳට යුතුයකම් ඉෂ්ට කරනවා නම් ඊළඟ දේ තමයි දරුවන්ට පුත්ත දහරස තමන්ගේ දරුවන්ට ඒ දරුවන්ට බොහොම නැනනුවන පාදලා දෙනවා. දරුවන්ව පාපයෙන් වළක්වනවා යහපතේ යොදවනවා. ඒ දරුවන්ට නුවණ ඇති කරලා දෙනවා ශිල්ප ශාස්ත්‍ර උගන්වනවා ලෝකේ පෙන්නලා දෙනවා. ඒ දරුවන් යහපත් මාර්ගය යවනවා. නිසි කාලේනකොට දරුවන්ව ආවාහ විවාහ කරලා දෙනවා. මෙන්න මේ දේවල් දෙමව්පියෝ විසින් දරුවන්ට කළ යුතු යුතුයකම් හැටියට සිංහලවාද සූත්‍රයේ පවා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් එක්ක ස්වාමියෙක් තමන්ගේ බිරිඳට දරුවන්ට බොහොම ගෞරවයෙන් මේ මගේ බිරිඳ මගේ දරුවෝ කියන හැඟීමෙන් ආදරෙන් ගෞරවයෙන් සලකනවා නම් ඒකත් මහා මංගල සූත්‍රයේ සඳහන් වෙන්නේ මංගල කාරණය. බිරිඳක් තමන්ගේ ස්වාමියාට දරුවන්ට බොහොම ගෞරවයෙන් ඒ යුතුයකම් ඉෂ්ට කරගෙන කටයුතු කරනවා නම් ඒ බිරිඳටත් විශාල පිනක් රැස් වෙන එක මංගල කාරණයක් බවට පත් වෙනවා.